හරි අපි දේවල් ටික පටන් ගමු. හරි ගිය සතියේ එතකොට මම හිතනවා මතක ඇති කියලා මේක තමයි අපි අන්තිමටම කරපු උදාහරණය. ඕගොල්ලෝ මට මේකේ දේවල් ටික එක්කම මම පොඩක් මතක් වෙන්න නැවත මේ ඔයගලන්ට දීපු වැඩේ නැවත කරන්නම්. 42 කියන එක sin magnitude එකෙහි අනුපූර්ණය දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් තමයි පෙන්වන්නේ කියලා මම ඔයගලන්ට කිව්වේ. ධන 42 ඍණ 42 කියන එකම තියෙනවා. එතකොට ඔක කරන්න නම් මුලින්ම අපි 42 කියන එක හරියට විහිදා ගන්න ඕනේ. එතකොට විහිදුවා ගන්න ඔයගලන්ට පුළුවන් 42 ඔයගලන්ට පුරුදු විදිහට මෙහෙම දෙකෙන් බෙදලා බයිනරි වැලියු එක හොයාගන්න. right 21යි ඉතිරි බිංදුවයි 10යි ඉතිරි 1යි 5යි ඉතිරි බිංදුවයි 1යි ඉතිරි 1යි 1යි ඉතිරි බිංදුවයි කියන. right එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් place values ටික ලියලා නේද 1 2 4 8 16 32 වෙනකන් ලිව්වනම් 32 කෙලින් එකක් දැම්මම 32ක් හැදෙනවා 32ට 8ක් එකතු කරාම 40ක් හැදෙනවා 40ට 2ක් එකතු කරාම 42ක් හැදෙනවා. එතකොට ඉතිරි තැන් වලට බිංදුව දාගත්තා නම් ඒත් 42 කියන අගේ එනවා. ඒ වගේම තමයි මේක මම නිරූපණය කරනකොට ඕගලන්ට කිව්වා bits 8කින් නිරූපණය කරන්න කියලා. සාමාන්‍යයෙන් තියෙන්නේ 8 bit representation එකක්. bit 8ක නිරූපණයක්. ඒක නිසා ඔයගොල්ලෝ මේ අදාළ අගය නිවැරදි විදිහට ලියලා ඉස්සරහට බිංදු දෙකක් අපි දාගන්න ඕනේ. bit 8කින් නිරූපණය කරනවා කියන එක පෙන්වන්න. ඒ වගේම තමයි sin magnitude අවස්ථාව තමයි ධන ඍණ පෙන්වන්නේ. ධන ඍණ පෙන්වන කතා කරපු පළවෙනි අවස්ථාව එයාගේ most significant bit එකෙන් තමයි ධනද ඍණද කියන එක අඳුනගන්නේ. එතකොට බිංදුව නම් එයා ධන ඊට පස්සේ අපි මෙයාට අපේ same pattern එක ලියලා එක කියන අගය දානවා ඍණ කියන එක ඉන්ඩිකේට් කරා. right ඔය විදිහට තමයි sin magnitude පෙන්වුවේ. එතකොට once මම කිව්වා sin magnitude වේවා එකෙහි අනුපූර්ණේ වේවා දෙකෙහි අනුපූර්ණේ වේවා ධන සංඛ්‍යාවක් පෙන්වන්නේ එකම විදිහට. ඒක නිසා ඔයගලන්ට මේ වගේ වගුවක් දුන්නොත් කිසිම තර්කයක් නැතුව මේ එකම pattern එක ලියලා පෙන්වන්න පුළුවන් මේ අවස්ථා තුනටම. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එකෙහි අනුපූර්ණේවත් දෙකෙහි අනුපූර්ණේවත් වෙනසක් වෙන්නේ නැහැ. ධන සංඛ්‍යාවල. ඍණ සංඛ්‍යාවල කතාව ඊට වඩා වෙනස්. ඍණ සංඛ්‍යාවල නම් ones complement වලදී මොකද අපි කරන්නේ ධන සංඛ්‍යාව ලියා ගන්නවා. ඊට පස්සේ අපි ආව අනිත් පැත්ත ගන්නවා නේද? ඒ කියන්නේ ෆ්ලිප් කරනවා කියලා අපි කිව්වා ඉන්වර්ට් කරනවා කියලා කිව්වා. මේක තමයි වාගේ එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ලියන්න තියෙන අගය වෙන්නේ. right ඒක නිසා වාගේ එකෙහි අනුපූර්ණ අගය විදිහට ලියන්න වෙන්නේ 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි 1. right දෙකෙහි අනුපූර්ණ අවස්ථාවට එන්න නම් මම කිව්වා මුලින්ම ධන සංඛ්‍යාව ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ආව ones complement කරන්න ඕනේ. right ඒ කියන්නේ ඉන්වර්ට් කරනවා. ඊට පස්සේ අගට එකක් එකතු කරන්න ඕනේ. එතකොට තමයි 2's complement අගය එන්නේ. එතකොට මෙතන බිංදුවයි මෙතන 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 1 කියලා ඔයාගේ උත්තරේ හැදෙනවා. right එතකොට මෙතන 2's complement අගය විදිහට එන්නේ 1 1 බිංදුවයි 1 බිංදුවයි 1 1 බිංදුව. හරි. මම හිතනවා ওই දේවල් ටික හැමෝටම පැහැදිලි ඇති කියලා. right කාට හරි පැහැදිලි නැති කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මම නැවත මතක් කරන්නම්. ඒක මතක් වෙන්නත් එක්ක තමයි මම මේ ගණන් ටික හැදුවේ මෙතන. මම හිතනවා කට්ටියට ඒක පැහැදිලි ඇති කියලා. right හරි එහෙමනම් ඉස්සරහට යමු. අද එතකොට කරන්නේ මේ එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් සහ දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ඔයගොල්ලන්ට කැල්කියුලේෂන්ස් කරන්න පුරුදු වෙන්න තියෙනවා. right ඒක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි බොහොම සරල දෙයක්. නමුත් ක්‍රමවේද දෙකක් තියෙනවා.
ඒ දෙක ගැන ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? right. මුලින්ම අපි කතා කරමු එකෙහි අනුපූර්ණයෙන් එකතු කරන අවස්ථාව. මම තත්පරයක් දෙන්න මට ඉස්කෝලේ හරි අපි කතා කරමු එකෙහි අනුපූර්ණ අවස්ථාවේ එකතු කිරීම ගැන. right මේ ගණන් හදන්න කලින් සාමාන්‍යයෙන් එකෙහි අනුපූර්ණයයි දෙකෙහි අනුපූර්ණයයි ඔයගලන්ට ගණන් හදා ගන්නවම අපි කතා කරන්නේ අපේ සිලබස් එකේ හැටියට එකතු කිරීමක් විතරයි. ඒක නිසා අපිට දෙන ඕනෑම ගණනක් අපිට දෙන එකතු කිරීම අඩු කිරීම තමයි මෙච්චර කාලෙකට ඉතිහාසෙටම දීලා තියෙන්නේ මේ විදිහ සිලබස් එකේ තියෙන උතගලන්න ප්‍රැක්ටිස් කරන්න කියලා මේ විදිහ. එකතු කිරීමක් දුන්නොත් අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. එකතු කිරීමක් විදිහටම කරගෙන යන්න පුළුවන්. හැබැයි අඩු කිරීමක් දුන්නොත් අපි ඒක එකතු කිරීමක් බවට පත් කරගන්න ඕනේ. right? ඒක නිසා ඔයගලන්ගේ ටියුට් එකේ මෙන්න මේ මම මෙතන ලියන දේ පොඩ්ඩක් ලියා ගන්න. ඒ කියන්නේ ඔයගලන්ට සුළු කිරීමක් දුන්න මේ සුළු කිරීම එකතු අඩු කිරීමක් වුණොත් කොහොමද එකතු කිරීමක් බවට පත් කරගන්නේ කියන එක. right? හරි. මෙන්න මේ දේවල් අපිට අපේ ගණන් වල ඒ කියන්නේ සාමාන්‍ය ගණිතයේදී අපිට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ වගේ දේවල්. 3 එකතු කිරීම 5. ඊළඟට 3 අඩු කිරීම 5. ඊළඟට ඍණ 3 එකතු කිරීම 5. ආයි ඍණ 3 අඩු කිරීම 5. එතකොට මේ දේවල් අපිට ගණිතයට අනුව හදාගන්න පුළුවන් එකතු කිරීම විදිහට. ඒ කොහොමද? මේකෙන් මීන් වෙන්නේ ධන 3 කියන එක එකතු කරනවා ධන 5ට. මෙතන එනවා ධන 3 එකතු කරනවා ඍණ 5ට. මෙතන අපි කියනවා ඍණ 3 එකතු කරනවා ධන 5ට. ඒ වගේම මෙතන කියන්නේ ඍණ 3 එකතු කරන්න ඍණ 5ට කියනවා. right ගණිතයට අදාළව ඔයගලන්ට 11 වසරේ නිකිල පාඩම 11 නෙවෙයි මම හිතන්නේ 8 9 ඉඳලා නිකිල පාඩම් ඔයගලන්ට එනවා. මෙන්න මේ ටික ඕගොල්ලෝගේ ඔළුවේ තියෙන්න ඕනේ. කියන්නේ විශේෂයෙන් එකතු කිරීමක් ආවොත් නම් ඇති දෙයක් නැහැ. නිකම්ම එකතු කරලා දාන්න විතරයි තියෙන්නේ. හැබැයි අඩු කිරීමක් සම්බන්ධ වුණොත් කොහොමද යාව එකතු කිරීමක් බවට පත් කරගන්නේ කියන එක ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. right හරි. මේක ලියා ගන්නකො. ඒ වගේම මට කියන්නකො මේ කියපු දේ පැහැදිලිද කියන එක. right right අනිත් අය මේක ක්ලියර් නේද?
හරි. ඉවර නම් ටක් ගාලා මට ඉවරයි කියන්න. Right. අනිත් අය හරි 3 දෙනෙක් ඉවරයි 4 දෙනෙක් ඉවරයි 7 දෙනෙක් ඉන්නවා රූම් එකේ හරි අනිත් අය right හරි අපි ඉස්සරහට යමු හරි ඕගලන්ට දෙන්න පුළුවන් උදාහරණයක් මෙන්න මේ වගේ තුන අඩු කිරීම 5 3 අඩු කිරීම 5 යන සුළු කිරීම එකෙහි අනුපූරණ අවස්ථාවෙන් සිදු කරන්න right හරි එතකොට පළවෙනි දේ මෙහෙම දෙයක් දුන්නම ඕගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම මේක එකතු කිරීමක් විදිහට අර මම කලින් කිව්ව විදිහට ලියා ගන්න එක right එහෙනම් අපිට 3 අඩු කිරීම 5 කියන කෙනාව අපිට ලියා ගන්න පුළුවන් ධන 3 එකතු කිරීම ඍණ 5 කිය. දැන් අපි කලින් කතා කරගත්ත විදිහට ඕගොල්ලෝ දන්නවා වන්ස් කම්ප්ලිමන්ට් වලින් කොහොමද පොසිටිව් වැලියු එකකුයි නෙගටිව් වැලියු එකකුයි ධන සංඛ්‍යාවකුයි ඍණ සංඛ්‍යාවකුයි පෙන්වන්නේ කියලා. right? දැන් මේක නිරූපණය කරගන්නයි තියෙන්නේ. එහෙනම් ධන 3 කියන කෙනා මට නිරූපණය කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා 2යි 1යි එකතු වුණා තමයි 3 හැදෙන්නේ. ඒතකොට 3 කියන එක ඔය විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඉතිරි ස්ථාන 6 බිඳුව වලින් පුරව ගන්න ඕනේ. ඒක ධන 3ක් වෙන නිසා. ඒතර ධන සංඛ්‍යාවක් ආයේ මෙතනින් එහාට වෙනස් කරන්න දෙයක් නැහැ. ඒකෙහි අනුපූර්ණ අවස්ථාව කියන්නේ මේකම තමයි. ඍණ සංඛ්‍යාව ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ මේ විදිහට. මුලින්ම ධන 5 ලියලා පෙන්වන්න ඕනේ. ධන 5 කියලා කියන්නේ 1.1 4යි 1යි එකතු වුණාම තමයි 5 හැදෙන්නේ. ඉතිරි ස්ථාන ටික බිඳුව වලින් පුරවනවා ඒ ධන 5 යනවා හරියට. right ඊළඟට එකෙහි අනුපූර්ණ අවස්ථාව right එකෙහි අනුපූර්ණ අවස්ථාව ඔයගොල්ලෝ මේක කරන්නේ සරලව මෙයාව අනිත් පැත්ත ගන්න එක නේද 1යි 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 බිඳුවයි 1යි බිඳුව හරි right
මේ තැනට එනකන් තේරුණාද? right මෙතනින් අපි ධන සංඛ්‍යාව ගත්තා. මෙතනින් අපි ඍණ සංඛ්‍යාව ගත්තා. right අනිත් අය right හරි දැන් අපිට තියෙන්නේ එකතුව බලන්න මේ දෙන්න එකතු කරන්න. right ඒක නිසා මම කරනවා 1 එකතු කරනවා 2ට. right මම ඒ දෙන්න නැවත එක ළඟ ලියා ගන්නවා 0.6යි 1 එකේ ඒවා 5යි 0.1යි 0. මේ දෙන්න එකතු කරනවා. එතකොට එකතු කිරීමේ ලකුණ දාන්න මෙන්න මේක හරි වැදගත්. මොකද මාකින් ස්කීම් වල පෙන්නලා ඒගොල්ලෝ ලකුණු ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු දීලා තියෙනවා මේ ධන ලකුණ දාලා තියෙනවා. ඒ නිසා ධන ලකුණ දානවා කියන එක අනිවාර්ය වැඩක් කරගන්න. right? හරි. එතකොට මෙතන එකතුව පෙන්වන්නේ කොහොමද? හරිම ලේසි. 1.1 2 සාමාන්‍ය බයිනරි එකතු කිරීමක් මේ කරන්නේ. right? සමෙතනින් බිඳුව දානවා. එහා පැත්තට එකක් ගෙනියනවා. එතකොට ඒක මෙතන නිරූපණය වෙනවා. මේ තියෙන ටික මේ විදිහට නිරූපණය කිරීම වෙනවා. එතකොට මේ තමයි ඕගලන්ගේ දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ඕගලන්ට ලැබෙන උත්තරය. right? ඊළඟට මෙතනින් එකතු කරන එක, ඒ කියන්නේ ගාන හදන එක නතර කරන්න පුළුවන්. මෙතන අපි පෙන්නලා නැහැ කැරි බිට් එකක් ආවොත් ඒ කියන්නේ ආනීතියක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එළියට ගෙනියන කෙනෙක් ආවොත් මේ අන්තිම එක්කෙනාගෙන් එළියට කෙනෙක් ගෙනියන්න උනොත් මේ විදිහට මේ අන්තිම කෙනාගෙන් එකක් එළියට ගෙනියන්න උනොත් මොකද කරන්න කියලා. තප්පරයක් ඉන්න පුතේ. හරි. right එතකොට මෙතනින් මේ විදිහේ ආනීතියක් ආවොත් පොඩ්ඩක් ගාන වෙනස් වෙනවා. අපි ආනීතියට අදාළ ගානකුත් කරමු. ආනීතියට අදාළ ගානක් ඔයගලගේ ටියුට් එකේ තියෙනවා. right ආනීතිය ආවොත් මොකද කරන්න කියලා. දැන් මෙතනදී නම් ආනීතියක් නැත්තම් කැරි බිට් එකක් ජෙනරේට් වෙන්නේ නැහැ. දැන් මේ මෙතන තියෙන මේ උත්තරේ දිහා බැලුවොත් මෙන්න මේ ඔයගලන්ට ආපු මේ උත්තරේ දිහා බලලා ඔයගලන්ට කියන්න පුළුවන්ද මෙතන තියෙන්නේ මොන සංඛ්‍යාවද කියන එක? මේ මෙතනට ඔයගලන්ට එන්නේ ones complement answer එකක්. right ඒ කියන්නේ එකෙහි අනුපූර්ණය වෙච්ච උත්තරයක් එන්නේ. right මෙයා එකෙහි අනුපූර්ණය වෙච්ච එක්කෙනෙක් නම් ඔයගලන්ට කියන්න පුළුවන්ද මෙතන ඉන්නේ ධන එක්කෙනෙක්ද ඍණ එක්කෙනෙක්ද කියලා? කියන්න බෑ මේක ධනද ඍණද කියලා. මේ උත්තරේ ධනද ඍණද? පොසිටිව්ද නෙගටිව්ද? ඔව් සංදීප්ත නෙගටිව්. කොහොමද නෙගටිව් කියන්නේ? එක තියෙන නිසා. අන්න right. most significant bit එක වෙන්න ඕනේ. most significant bit එක තියෙන නිසා ඔයාලට කියන්න පුළුවන් මේ වැලියු එක නෙගටිව් කියලා. right ඍණ සංඛ්‍යාව. එතකොට ඔයාගේ කවුරු හරි ඇහුවොත් මේ ඍණ මේ මෙතන තියෙන උත්තරය කොහොමද දශමයකයකට පෙරලා ගන්න නැත්නම් මේකේ නිරූපණය වෙන සංඛ්‍යාව කොහොමද හොයන්නේ කියලා. එහෙම ප්‍රශ්න අහලා තියෙන ඔයගලන්ගේ past papers වල අද දකීවි. right එතකොට ඔයගලන්ට මේ process එක, ඒ කියන්නේ එකෙහි අනුපූර්ණය වෙච්ච පිළිතුරක ඉඳලා අර හරි සංඛ්‍යාව නැත්නම් දශමයකය ලබා ගන්න එකට යන පියවර ටික වෙන විදිහකින් කියනවා නම් එකෙහි අනුපූර්ණය කරන එකේ රිවර්ස් එක ඔයගොල්ලෝ පැහැදිලි කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ මේක පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඔයගොල්ලෝ කියනවා කොහොමද? පොයින්ට්ස් කීපයක් විදිහට ඔයගලන්ට කියන්න පුළුවන්. වැඩිම SSC B2
එක බැවින් මෙය ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරයි. right ඊළඟට ඔයගලන්ට සංඛ්‍යාව අරගන්න නම් කියන්න ඕනේ මෙම එකෙහි අනුපූරණය කරන ලද අගය ඉන්වර්ට් කරන්න. ඒකට අපි කියනවා සිංහල වචන වලට එන්නේ. මම සිංහල වචන නාම ලියන්න. ඉන්වර්ට් කරන්න කියලා විතර මම කියනවා. ඉන්වර්ට් කරන්න ඒ කියන්නේ ඒක ඔයගලන්ට මෙතන කරලා පෙන්නන්න පුළුවන්. මෙයාපත් වෙනවා මේ බවට. ඊට පස්සේ කියන්න පුළුවන් ලැබෙන ද්විමය අගය දශමය අගයකට පරිවර්තනය කළ විට ඍණ සංඛ්‍යාවේ අගය ලැබේ. right ඒ කියන්නේ මේ කෙනාව මේ 0.6කුයි 1.0යි ඉන්න කෙනා දශමය අගයකට පෙරනවා කියන්නේ 2 කියන සංඛ්‍යාව තමයි මෙතනින් පෙන්නන්නේ. මේකෙන් 2 එනවා කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් එම නිසා 1 කියන කෙනාගෙන් නිරූපණය වෙන්නේ ඍණ 2 කියන අගය කියලා. තේරුණාද? අපි අර එකෙහි අනුපූරණයට අදාළව කරපු දේ පිටිපස්සට විස්තර කිරීම තමයි මෙතන කරන්නේ. තමයි right අනිත් අය right හොඳයි නියමයි. හරි ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔයගලගේ ටියුට් එක අරගන්න. ටියුට් එකේ තියෙනවා අර ආනීතියට සම්බන්ධව තියෙන දේ. පොඩ්ඩක් ටියුට් එකෙන් කතා කරමු. ළමයි තත්පරයක් hello right ටියුට් එකේ අන්තිම පිටුවේ මට මතක විදිහට මෙන්න මෙතන. දැන් මෙතන ඔයගලන්ට කරන්න කියලා තියෙන්නේ උදාහරණයක් විදිහට පෙන්නලා තියෙන්නේ 1යි 2යි එකතු කරන විදිහ. right ඍණ 1 එකතු කිරීම ධන 2 කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඍණ 1 පෙන්නලා තියෙනවා
එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ධන දෙක පෙන්නලා තියෙනවා එකෙහි අනුපූර්ණ අවස්ථාව. right එතකොට මේ දෙන්නගේ එකතු කිරීම මේ ආකාරයි. මම මේක පොඩක් මෙතන කරලා පෙන්නන්නම්. ඔයගලන්ට දීලා තියෙන ගාන තමයි ඍණ 1 එකතු කිරීම 2 කියන එක. right එතකොට මේක සමාන කරලා ලියා ගන්න පුළුවන් ඍණ 1 එකතු කිරීම ධන 2 කියලා. එතකොට ඍණ 1 කියන එක අපි පෙන්නන්නේ 1 කියන කෙනාගේ එකට අදාළව තියෙන මේ නිරූපණය මෙතන පෙන්නනවා. ඊට පස්සේ වන්ස් කම්ප්ලිමන්ට් කරනවා එකෙහි අනුපූර්ණය. එතකොට ඔයගලන්ට එනවා එකේ ඒවා 7කුයි බිඳුවකුයි. right එයා තමයි අපේ පළවෙනි සමීකරණය වෙන්නේ. ඊට පස්සේ ධන 2 කියන එක අපිට නිකම්ම ලියන්න පුළුවන්. 0.7යි 1යි sorry 0.7 නෙවෙයි 0.6යි 1යි 0. මෙයා තමයි දෙවෙනි එක්කෙනා වෙන්නේ. මේ දෙන්න එකතු කරාම මෙතන එනවා බිඳුවයි 1යි 1යි 2යි කියන්නේ බිඳුව දැම්මා එකක් ඉතිරි ආයෙත් 1යි 1යි 2යි බිඳුව දැම්මා එකක් එහා පැත්තට ගෙනිච්චා ආයෙ 1යි 1යි 2යි බිඳුව දැම්මා එකක් එහා පැත්තට ගෙනිච්චා 1යි 1යි 2යි බිඳුව දැම්මා එකක් එහා පැත්තට ගෙනිච්චා බිඳුව දැම්මා එකක් එහා පැත්තට ගෙනිච්චා මෙතනත් බිඳුව දැම්මා එකක් එහා පැත්තට ගෙනිච්චා 1 2 3 4යි 5යි ඔව් බිඳුව 8 ඇවිල්ලා තියෙන්නේ. එතන මෙතන කියන්නේ 1 1 2යි මෙතන බිඳුව දැම්මා ඊළඟ අවස්ථාවට එකක් යනවා ඒ එක මෙන්න මේකට අපි කියනවා ආනීති කියලා. මේ අපි 9 වෙනි බිට් එක මේ තියෙන්නේ right මේ කියන්නේ 9 වෙනි බිට් එක. ළමයි තප්පරයක් ඉන්න බෝඩ් එක පොඩ්ඩක් අවුලුණා 0.1 right මෙයාට අපි කියනවා ආනීතිය නැත්තම් කැරි බිට් එක කියලා. right එතකොට මේ කැරි බිට් එකට කරන්න ඕන දේ තමයි මෙයාව ගෙනහිල්ලා නැවත උත්තරයට එකතු කරන්න. නෝක විශේෂ අවස්ථාවක්. right එතකොට තමයි උත්තරේ එන්නේ 1.7කට අදාළ. හරි තේරුණාද කට්ටියට? ළමයි රෙස්පොන්ඩ් කරන්න බලන්න. right අනිත් අය right good එතකොට මතක තියාගන්න
එකෙහි අනුපූර්ණ අවස්ථාවේදී කැරි බිට් එකක් ආනීතියක් 9 වෙනි බිට් එකක් කියලා එකක් හැදුනොත් ඒක උත්තරයට එකතු කරන්න ඕනේ කියන එක. හරිද? right. හොඳයි. ඊළඟට තියෙන්නේ දෙකෙහි අනුපූර්ණ අවස්ථාව ඊට කලින් ඕගොල්ලෝ මට මෙන්න මේ ගාන කරලා දෙන්න කරලා මට ටක් ගාලා එවන්න උත්තරේ එකෙහි අනුපූර්ණ අවස්ථාව. right. ඔයගොල්ලෝ කරන්න මෙන්න මේක. ඍණ 4 ධන 6 යන සුළු කිරීම එකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් සිදු කරන්න. හරි ටක් ගාලා කරලා බලන්න.
right ඉමාශි උත්තරේ ආවා බලමු හරි දුව පොඩි ගැටලුවක් තියෙනවා. ඔයා 6 කියන එක හරියට කන්වර්ට් කරලා නැහැ පුතේ. බලන්න ධන 6 කන්වර්ෂන් එක වැරදි දුව. ඉමාශි පොඩක් බලන්න. right මිනුල් උත්තරය ආව බලමු. හරි right හරි වෙනවා උත්තරේ හරි හොඳයි ඒක තමයි වෙන්න ඕනේ right කුසල් උත්තරේ හරි ඔක තමයි වෙන්න ඕනේ උත්තරේ ඉමාශි වැරද්ද හොයාගත්තද संदीप्ता ඔව් හරි පුතේ උත්තරේ හරි අන්න හරි මාෂි හරි පුතේ right අනිත් අය හරි අනිත් අය හදලා යවනකම් ඕගොල්ලෝ හදපු කට්ටිය මේක කරන්න බලන්න right ඉනුරි හරි උත්තරේ හරි right මේක කරන්න බලන්න
හරි කුසලී නවෙත් මට එවුවා නේද? කවුද ගන්නේ? right හරිද? හරි උත්තරේ හරි පුතේ. හොඳයි. right එතකොට කට්ටිය එවුවා නේද? හරිද? හරි මාෂී සම්පූර්ණ ඉන්ද්‍රියන් කුසල එක්කෙනෙක් අඩු කවුද එක්කෙනා සර් ගාන පේන්නේ නෑනේ. ඉන්න පුතේ හරිද right dilshan yes dilshan hari dilshan ගාන හරි right හොඳයි පුතේ හරි ඔය ගාන ඔයගොල්ලෝ හිමිහිට හදලා එවන්න මම දෙකේ අනුපූර්ණ අවස්ථාව මොන වගේද කියලා බලන්න යනවා right සර් කළු පාටට මොකක්ද එකකින් වැහිලා වගේ පේන්නේ නෑ ස්ක්‍රීන් එක. එහෙමද පුතේ ඉන්න මම ආයෙ ෂෙයා කරන්න තත්පරකින් ෂෙයාර් මාක් කරලා උඩ කරලා දැන් හරිද දරුවෝ හරි සර්. right okay ළමයි තත්පරයක් දෙන්න පෙන් එක වැඩ කරන්නේ නැති නිසා මම බැටරි එක මාරු කරලා right කුසල් කොබලන්ඩ හරි උත්තරේ හරි හොඳයි right එහෙනම් ඔයගොල්ලෝ ඕක හිමීට හදලා මට එවන්න මම යනවා දෙකේ අනුපූර්ණ අවස්ථාව මොකද වෙන්නේ කියලා කතා කරන්න right හරි එතකොට මම එකම same ගාන මම අරගන්නේ right අපි මෙතන කතා බහ කරපු 3 අඩු කිරීම 5 කියන එක අපි අරගමු right දෙකේ අනුපූර්ණ right දෙකේ අනුපූර්ණ අවස්ථාවේ සුළු කිරීම right එතකොට මෙතනත් අපි ගන්න උදාහරණ විදිහට 3 අඩු කිරීම 5 කියන සුළු කිරීම
right. දැන් දෙකෙහි අනුපූර්ණ අවස්ථාවට આવම විශේෂ දෙයක් නැහැ. එතකොට අපි මේක ධන 3 ධන ඍණ 5 කියලා හැඳින් කරගන්නවා. ඊට පස්සේ අපි ධන 3 කියන එක නිරූපණය කරනවා දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් කලින් විදිහමයි. right අපිට බිංදු 6කුයි කයි කියලා නිරූපණය කරන්න පුළුවන්. ඍණ 5 නිරූපණය කරන්න අපි ධන 5 නිරූපණය කරලා කයි බිංදුවයි 1 ඊට පස්සේ ඒක එකෙහි අනුපූර්ණය කරනවා. right එකෙහි අනුපූර්ණය කරාම අපිට එනවා එකේව බිංදු බවටත් බිංදුව එකේව බවටත් පරිවර්තනය වෙනවා. ඊළඟට දෙකෙහි අනුපූර්ණකය ගන්න අපි මේකට එකක් එකතු කරනවා. එතකොට තමයි දෙකෙහි අනුපූර්ණය අපිට හම්බෙන්නේ. දෙකෙහි අනුපූර්ණයට 1 කියලා ඔයගලන්ට හම්බෙන්නේ. දැන් අපේ සමීකරණ දෙක වෙන්නේ නැත්නම් අවස්ථා දෙක වෙන්නේ මේ කියන පළවෙනි අවස්ථාවයි මේ කියන දෙවෙනි අවස්ථාව. එහෙනම් උත්තරය අරගන්න අපි කරන්නේ 1 සහ 2 එකතු කරන එක. නම් අපි බිංදු 6යි 1යි 1ට එකතු කරනවා එකේ ඒවා 5යි බිංදුවයි 1යි 1ක්. එතකොට මෙතනදී අපිට එනවා 1යි 1යි එකතු කරාම 2යි බිංදුවක් දැම්මා එකක් ඉතිරි එකේව 3ක් එකතු කරාම 3යි 3ට දෙකේ ගොඩවල් 1යි ඉතිරි 1යි right ඉතිරි එක තමයි අපි මෙතන දාන්නේ ගොඩවල් ගන්න තමයි මේක ඇතුළට ගෙනියන්නේ. මෙයා අපි මෙතනට ගන්නවා 1යි මේ එකේව ටික ඒ විදිහටම ඔයගලන්ට හම්බෙනවා. දැන් මේ එකතු කිරීමේ අවස්ථාවේදී ඔයගලන්ට ආනීතියක් ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි ආනීතියක් ගොඩ නැගෙන අවස්ථාවක් වුණොත් මතක තියාගන්න ඒ ආනීතිය දෙකෙහි අනුපූර්ණ අවස්ථාවේදී අමතක කිරීමක් නැත්නම් ඉග්නෝ කිරීමක් නොසලකා හැරීමක් තමයි අපි කරන්නේ. එකෙහි අනුපූර්ණ ones complement වලදී අපි ඒක උත්තරයට එකතු කරනවා. twos complement වලදී දෙකෙහි අනුපූර්ණ අවස්ථාවේදී ආනීතිය කියන එක නොසලකා හරිනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඔයගලන්ට දෙකෙහි අනුපූර්ණ අගයක් නේද? මේ තියෙන දෙකෙහි අනුපූර්ණ අගයක්. right මේකට අදාළ වෙන දශමයේ සංඛ්‍යාව ඔයගලන්ට ලබා ගන්න කිව්වොත් නැත්නම් මෙයාගේ නිරූපණය වෙන දශමයේ සංඛ්‍යාව මොකක්ද කියලා ලබා ගන්න කිව්වොත් ඔයගලන්ට කරන්න තියෙන වැඩ කීපයයි නේද? ආයතන රිවර්ස් එකට කතා බහ කරගෙන යන්න පුළුවන් නේද? එවනම් අපි මුලින්ම කියනවා මෙයාගේ most significant bit එක සලකලා මේ ඉන්නේ ඍණාගයක් කියලා නේද? වැඩිම වෙසෙසි බිට්ටුව 1 වන බැවින් මෙය ඍණ අගයකි. එම නිසා පළමුව මෙම අගයෙන් එකක් අඩු කරන්න නේද? ඇයි අපි මේ අගේ එකක් අඩු කරන්නේ? මේ කියන්නේ දෙකෙහි අනුපූර්ණ සංඛ්‍යාවක්. ඒතර ඍණ එකක් නම් අපි කරන්නේ ධන සංඛ්‍යාව අරගත්තා එකෙහි අනුපූර්ණය කරා එකක් එකතු කරනවා. right තමයි තත්පරයක්. hello
හරි. එතකොට පළමුව මාගෙන් එකක් අඩු කරන්න ඕනේ. අඩු කරන්න හේතුව මොකද්ද? අපි 2's complement ගියපු විදිහ කොහොමද? ධන සංඛ්‍යාව අරගත්තා ෆ්ලිප් කරනවා එක බිංදු බවටත් බිංදු එක බවටත් ෆ්ලිප් කරලා ඒකට එකක් එකතු කරනවා. එතකොට මේක රිවර්ස් එකට යනවා නම් එකක් අඩු කරන්න ඕනේ ෆ්ලිප් කරන්න ඕනේ නැවත වතාවක් 10 පාදයට පෙරලන්න ඕනේ. නේද? එහෙනම් මේකෙන් එකක් මුලින් අපි අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ එකේ ඒවා 7යි බිංදුවෙන් අඩු කරනවා එකක්. right? එකක් අඩු වෙනවා කියලා කියන්නේ ඔයගලන්ට පේනවා ඇති මම එක මෙතනින්ම අඩු කරලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ මේ පැත්තෙන් අරගන්න ඕනේ. එතකොට මෙතනට එනවා දෙකක්. මෙයා බිංදුව බවට පත් වෙනවා දෙකෙන් එකක් එකයි. මෙතන බිංදුවයි මේ ටික එකේ ඒවා ඒ විදිහටම තියෙනවා. වෙනසක් නැහැ. right. ඔන්නෝක බවට පත් වෙනවා. ඊළඟට අපි කරන්නේ දැන් මේක ඉන්වර්ට් කරනවා නේද? ලැබෙන අගය අපිට මේක අනුපූර්ණය කිරීම කියලාම කියන්න පුළුවන්. අනුපූර්ණය කරා. එතකොට අනුපූර්ණය කරාම අපිට එනවා අපිට තිබුණේ එකේ ඒවා 6යි බිංදුවයි එකක්. මෙයාව අනුපූර්ණය කරාම මෙයා පත් වෙනවා බිංදු 6කුයි 1 සහ බිංදුවකට. ඊට පස්සේ බොහොම සරලව තියෙන්නේ ලැබෙන අගය දශමය සංඛ්‍යාවකට පරිවර්තනය කළ විට ඍණ සංඛ්‍යාවට අදාළ අගය ලබාගත හැක. right? ඒ කියන්නේ බොහෝම සරලව මෙතන තියෙනවා මෙන්න මේ අගය මෙයා ද්විමය අගයක් මෙයාව දශමය කරාම ඔයගලන්ට එන්නේ මෙන්න මේ අගය. ඒක නිසා ඔයගලන්ට කියන්න පුළුවන් 1 1 1 1 1.1 කියන එක සමාන වෙනවා ඍණ 2 10 කියන අගයට. තේරුණාද? ළමයි right හොඳයි කුසල් අනිත් අය right හොඳයි අනිත් අය right මෙනුල් කියලා දෙන්න ඕනේ අර ආපු උත්තරේ නැවත මෙතනට ගන්න එක ගැනද නැත්නම් සම්පූර්ණ ගන්නද? සම්පූර්ණ ගාන හරි. right මෙනුල් මයික් එක පොඩ්ඩක් ඔන් කරගන්න. right මෙනුල්ට ධන 3 කියන සංඛ්‍යාව මේ විදිහට නිරූපණය කරනවා කියන එක තේරෙනව නේද? ඔව් සර්. හරි. එතකොට ධන 5 ඍණ 5 අරගන්න නම් ධන 5 ලියලා
එයාව එකෙහි අනුපූරණය කරන්න ඕනේ මුලින්ම. ඒක හරි එතකොට සර් ඒක හරි ඒකත් හරි. එතකොට දෙකෙහි අනුපූර්ණ කියන එකත් හරි. ඕකේ. හරි ඒ දෙක ඒ දෙක එකතු කරනවා කියන එකත් ඕකේ. එහෙමද? එකක් අඩු කරන්නේ ඇයි කියලා තේරෙන්නේ හරි හරි මෙනුල්. හරි. දැන් මෙනුල් මේ මෙතන අපිට එන්නේ මෙනුල් මේ උත්තරේනේ. මේ තියෙන්නේ අපේ නැහැ. ගානට අදාළව දෙකෙහි අනුපූරණ අගයෙන් උත්තරයක් ඔය තියෙන්නේ. දැන් ඔයාට කවුරු හරි කිව්වොත් මේ උත්තරෙන් නිරූපණය වන දශමය ඩෙසිමල් වැලියු එක මොකක්ද කියලා අහුවොත් ඒක පෙන්වනකොට තමයි ඔයා මේ පියවර යන්නේ. ඔය එකක් අඩු කරන්නේ ඇයි කියලා මම ඔයාලට මෙන්න මෙතනින් පෙන්නන්නම්. මේ බලන්න. දැන් ඔයාට මෙන්න මේ කොටස පැහැදිලිනේ. මේ ධන 5 කියන කෙනා ධන 5ට මෙරින 5ට අදාළව ගත්ත විදිය පැහැදිලිනේ. මෙතන ඉඳලා මෙතනට වෙනකම්. ඔව් සර් ඔයා හිතන්නකෝ ඔයාට පුතේ මෙන්න මේ අගේ දීලා තිබ්බා කියලා. මේකෙන් ඔයා ධන 5 ගන්නෙ කොහොමද? එකතු එතකොට කරපුවා අඩු කරන්න වෙනවා ආන්න මේකෙන් එකක් අඩු කරනවා. අඩු කරලා අනිත් පැත්ත ගහනවා. අනිත් පැත්ත ගහපු ගමන් මෙයා එනවා. එයා කන්වර්ට් කරපු ඒකට ගමන් තමයි තමයි අර මේ එකක් අඩු කරන්නේ සර් ආන්න රයිට්. එතකොට මොකද අපිට මෙතන උත්තරේ එන්නේ පුතේ දෙකෙහි අනුපූරණ අගයක් නේ. එතකොට අපිට ඒකත් තවත් සාමාන්‍ය අගයක් දෙකෙහි අනුපූර්ණ අගයක්. අපි ඉස්සරහ එක තියෙන නිසා තීරණය කරනවා ඍණාගයක්. ඍණාගයක් නම් අපි යන්න ඕනේ අර එකක් අඩු කරලා අනිත් පැත්ත ගහලා ඊට පස්සේ මේක දශමයකට පෙරලා දාන්න. තේරුණා? හරි දැන් හරි right. ධනාගයක් නම් මේක කරන්න ඕනේ නැහැ මෙනුල්. කෙලින්ම දශමයේ අගයට කන්වර්ට් කරන්න පුළුවන්. මොකද ධනාගයට අපි ඔච්චර නේද වැඩ දාන්න යන්නේ නැහැ. කෙලින්ම ලියන එක කරන්න. තේරුණා? හරි හරි සර් හරි right. හොඳයි. හරි. මට එහෙනම් ටක් ගාලා ඔයගලන්ගේ අර ආනීතියත් එන ගානක් අපි පොඩ්ඩක් ටියුට් එකෙන් රිෆර් කරමු. මම ටියුට් එකේ දාලා තියෙනවා ඒක. බලන්න මෙන්න මේ ගාන. නෑ මේ ගානේ ඔයගලන් ආනීතියක් එනවද කියලා. නෑ මෙතන ආනීතියක් අපි සලකලා නෑ. හරි. ආනීතියක් කියන එකක් ගැන පොඩ්ඩක් ඉන්න බලන්න. ධනාගය. කලින් ගානේ මාරගෙන හිටුම් බලන්න ඕන. තප්පරයක් ඉන්න ළමයි. ඔව්. අපි අර තිබ්බ අවස්ථාවම අරගමු. ඍණ 1 එකතු කිරීම 2 කියන එක. එතකොට මේ දෙවෙනි උදාහරණේ ඍණ 1 එකතු කිරීම 2. දෙකෙහි අනුපූරණය. right. එතකොට මොන මම කරගෙන යනවා බලන්න තේරෙනවද කියලා? ඍණ 1 කියන කෙනාව අපි අරගන්න නම් අපි මුලින්ම ධන 1 අරගන්න ඕනේ. ධන 1 එනවා මේ විදිහට. පස්සේ අපි මුලින්ම එකෙහි අනුපූරණය කරනවා. මේ එකෙහි අනුපූරණය ඊළඟට දෙකෙහි අනුපූරණය කරන්න අපි මෙයාට එකක් එකතු කරනවා. එතකොට තමයි දෙකෙහි අනුපූරණය එන්නේ. එතකොට දෙකෙහි අනුපූරණය කියන්නේ එකේ ඒවාම 8ක්. එතකොට මේ තමයි ඍණ 1 කියන එක. ඊළඟට අපිට අවශ්‍යයි ධන 2 අරගන්න.
ධන දෙක කියන කෙනා නිකම්ම නිරූපණය කරනවා 0.6 තමයි ධන දෙක කියන එක. දැන් තියෙන්නේ මේ දෙන්නම එකතු කරන්න. මේ දෙන්න එකතු කරනකොට බලන්න සිද්ධ වෙන දේ. 1.1 එකතු වුණාම 1යි. 1 එකතු වුණාම 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි. ඒ ගොඩ මම මේ පැත්තට ගෙනියනවා. ඉතුරු බිඳුවයි කියලා දානවා. ඊට පස්සේ ආයි 1 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතිරි බිඳුවයි. ආයි 1 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතිරි බිඳුවයි. ආයි 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි. ඒ දෙකේ ගොඩවල් එකේ හැපතර ගෙනිච්චා. ඉතුරු බිඳුව මෙතන දානවා. 2යි 1 ආයි 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි. ඉතුරු බිඳුව ආයි මෙතන දානවා. ආයෙත් මෙතන 2යි. දෙකේ ගොඩවල් 1යි. ඉතුරු බිඳුවයි. ආයෙත් මෙතන 2යි. දෙකේ ගොඩවල් 1යි. ඉතුරු බිඳුවයි. දැන් මෙතනට එනකොට ඕගොල්ලන්ගේ විටට පෙරලා ඉවරයි. එතකොට මේ ඕගොල්ලන්ට මෙතන හැදෙන්නේ ආනීතියක් නේද? hello right එතකොට මේ ආනීතිය අපි දෙකේ අනුපූර්ණ අවස්ථාවේදී නොසලකා හරිනවා. මොකද ඕගොල්ලන්ට පේන්නේ නැති දැනටම ඕගොල්ලන්ට උත්තරේ ඇවිල්ලා ඉවරයි. නේද? 0.7යි පුතේ අපලකින්න. right ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ වෙනකොටම උත්තරේ ඇවිල්ලා ඉවරයි. ඒක නිසා ආනීතිය මේකට ගාව ගන්න එක තේරුමක් නැහැ. ඒක නිසා තමයි අපි ආනීතිය නොසලකා හැරීම සිද්ධ කරන්නේ. right ඒක නිසා මෙයා නොසලකා හැරීමක් කරනවා. මොකද මෙතන උත්තරේ ඔයගලන්ට ඇවිල්ලා ඉවරයි. ධන 1 කියන උත්තරේ තමයි මේකට අදාළව එන්න ඕන. හරි. තේරුණා නේද හැමෝටම? ළමයි කන්ෆර්ම් කරන්න. සහ මම කලින් දීපු ගණන් දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් කරන්න දෙන්න. ටක් ගාලා කරලා එවන්න. දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් right? right. කලින් ගාන එවලා තියෙනවා ඉමාෂී. ඔව්. කොබල නිවාශීට පහත් තුනයි. නිමාශී එක තැනක වරද්දක් කරගෙන තියෙනවා. නිමාශී දුව ඔයා 1 2 එකතු කරනකොට බලන්න පළවෙනි එකතු කිරීම බිංදුව එකතු කිරීම 1යි ඊට පස්සේ ඔයා ගොඩක් එහා පැත්තට ගෙනිහිලා තියෙනවා පුතේ. ගොඩක් එහා පැත්තට ගෙනියන්නේ නැහැ. ගොඩක් එහා පැත්තට එන්නේ 2 හෝ ඊට වඩා වැඩි අගයක් ආවොත්. එතන වාගේ එකතු කිරීමේ අවුලක් වෙලා තියෙනවා පුතේ. ආයෙ බලන්න එක. once complement ගාන මම කියන්නේ. මෙනුල් බලන්න මෙනුල් උත්තරේ පොඩි අවුලක් තියෙනවා. මොකද උත්තරේ එන්න ඕනේ ධන උත්තරයක්. ඔයාට පුතේ ඇවිල්ලා තියෙන්නේ ඍණ උත්තරයක්.
ඍණ 15 බලමු හරි ඔව් මම දුන්නේ ඍණ 15යි ධන 3යිද ඍණ 5යි ධන 3යිද කොහොමද ඍණ 15යි ධන 3යි නේද ඔව් ඉමාශි ඍණ 5යි ධන 13යි කියලා අරන් තියෙන පොතේ එතකොට ආගේ උත්තරේ කොහොමද වෙනස් වෙන්න ඕනේ හරි මේ sorry මෙනුල් මම දැන් එතකොට මේ ඉමාශිගේ උත්තරේ දිහා බලාගෙන මම වාගේක දිහා බැලුවා right වාගේක හරි පුතේ එතකොට හරි උත්තරය ඇවිල්ලා තියෙනවා right okay ඉනුරි උත්තරේ හරි සංදීප්තා උත්තරේ හරි ඉමාශි වැරද්ද තමයි පුතේ ඔයාගේ එක එකතු කිරීම දෙක කියලා ලියලා තියෙන තැන බලන්න දකුණු පැත්තේ ඉඳලා බිඳුවට එකක් එකතු කරාම 1යි ඊට පස්සේ ඔයා අර දෙවෙනි ස්ථානයේදී ඒ කියන්නේ දකුණු අත පැත්තේ ඉඳලා දෙවෙනි ඉලක්කම ගාව තියෙන එකට උඩින් එකක් දාලා තියෙනවා ඒ කියන්නේ ගොඩක් එහා පැත්තට ගෙනිච්චා හා සමානයි අපිට ගොඩක් එහා පැත්තට ගෙනියන්න වෙන්නේ නැහැ නේ පුතේ බිඳුවට එකක් එකතු වුණාම 1යි එයා දෙකට අඩු සංඛ්‍යාවක් නේ ඒක නිසා 1 කියලා දානවා ගොඩක් එහා පැත්තට යන්නේ නැහැ ගොඩක් එහා පැත්තට යන්නේ 2 කියලා උත්තරයක් ආවොත් ඔයා ඉතිරි බිඳුවයි එක ගොඩක් ගෙනියනවා 3 කියලා આવොත් ඉතිරි 1යි එක ගොඩක් ගෙනියනවා තේරුණාද right Dilshan right කොබලමු හරි උත්තරේ හරි Dilshan එක හරි ones complement එකට දාලව twos complement එකක් කරලා එවන්නකෝ ඒකෙම හරි ළමයි ඔයගොල්ලෝ ඕක කරනකම් මම විභාග ප්‍රශ්න ටික පොඩ්ඩක් ලෑස්ති කරගන්නවා ඒ නිසා මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් මිනිමයිස් කරනවා හරි මම ළමයි group එකට දානවා past paper questions ටික සහ මම screen එකේ තියන්නම් එතකොට ඔයාලට ලේසි විදිහකින් refer කරන්න right එතකොට මේ ප්‍රශ්නේ එන්නේ ඔයගලන්ගේ ව්‍යුහගත රචනා paper එකේ structured paper එකේ එන්නේ right අර ගණන් දෙක කරලා ඉවරයට පුළුවන් ඕක පටන් ගන්න.
කුසල් ඔව් කුසල් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේද මේ ඒ කියන්නේ ධන 3 ඍණ 5 කියන එකට උත්තරේද පුතේ මේ right ඉමාශි ඍණ 4 ධන 6 ඉමාශි දුවගේ ධන 6 මේ දුවට කලින් එවපු එකක් නේද වැරදි එක දේවල් කියන්නේ කලින් එවපු එකක් දේවල් තියෙනවා ඉමාශි දුව 6 කන්වර්ට් කරන එකේ අවුලක් තියෙනවා දුවට 6 කන්වර්ට් කරන එක ක්ලියර් නැද්ද ඉමාශි ඍණ 15 ධන 13 එකට නේද රයිට් ඕකේ කොබලමු කුසල් ඍණ දෙකනේ උත්තරේ එන්න ඕන නේද මේකෙන් එකක් අඩු වුණාම ඔව් හරි කුසල් උත්තරේ හරි ඉමාශි ආයි කරලා එවන්නකෝ 6 කන්වර්ට් කරගත්ත විදිය අවුලක් තියෙනවා මට හිතෙනවා දුව මෙන්න මෙතන ස්ටෙප් එක වරද්දනවා ඇති කියලා පොඩ්ඩක් බලන්නකෝ මම මේ බෝඩ් එකේ 6 දෙකෙන් බෙදුවම පුතේ 3යි ඉතිරි 0යි දෙකෙන් බෙදුවම 1යි ඉතිරි 1යි කියලා එන්න ඕනේ හරි එතකොට 1යි right එතන 6 කියන්නේ 110 මේ ඉස්සරහ ටික තමයි පිරෙන්නේ right manual කොබලමු right හරි manual ගණන් දෙකම හරි very good past papers කරන්න පටන් ගමු මම past papers ටික මෙතන දාන්න පෙන්නනවා අපි හදපු ප්‍රජාතිය ගන්න පළවෙනි එකේ තියෙන්නේ පහ ධන ඍණ 3 කමක් නැහැ
ඉනුරි හරි. උත්තර හරි පුතේ. කරගෙන යන්න පාස් පේපර් ක්වෙස්චන්ස් ටික. ඉනුරිදුව මම ඕගලන්ට ෆස්ට් ටයිම් ඒ කියන්නේ අපි මුලින්ම ක්ලාස් එකේ කරනකොට සෙකන්ඩ් නෝට් එක දුන්නද? සෙකන්ඩ් යුනිට් එක? නෑ සර් දුන්නේ නෑ. දුන්නේ නෑනේ. දුන්නේ නෑනේ. හරි. හෙලෝ අසරයි නෑ මට එන්න කියලා මේ ආරාධනාවක් ආවේ නැහැ ඊට පස්සේ මේ නිර්මිනියා කතා කරනවා අයිතිකට එන්න මම කතාව කියලා දෙන්නවා කියලා මම දැන් මේ මොහොතේ ක්ලාස් එකක ඉන්නේ නම මම යන්න මම ටක කරනවා මම Hello. Oh, පුතේ මම ක්ලාස් එකේ ඉන්නේ. ඔව් මම ක්ලාස් එකේ ඉන්නේ. තාමනේ පස්සේ මට කෝල් එකක් දෙනවද? නෑ පස්සේ කෝල් එකක් දෙන්න.
අමාශි දුවල දුවගේ ෆොටෝ එක හම්බුණා බලමු. අන්න හරි. දැන් හරි පුතේ. රයිට් හොඳයි. අනිත් එක කරලා පාස් පෙපර්ස් වලට යන්න. රයිට් කුසල් 2011 උත්තරේ හරි 2012 උත්තරේ බලමු yes 2012 උත්තරෙත් හරි හොඳයි ළමයි ඔයගොල්ලෝ මේ වීක් එක ඇතුළත ඇවිල්ලා මම ගෲප් එකට පණිවිඩය දාන්නම් මොනවාද ගේට්ස් ටියුට් එක ඕකේ වෙච්ච ගමන් මම අද රෑ හෝ හෙට උදේ print කරන්න ගන්නවා ඒක ඕකේ වෙච්ච ගමන් මම පණිවිඩය දානවා ඇවිල්ලා අරගෙන යන්න මොකද ලබන සතියේ අපිට ගේට්ස් ටියුට් එක අනිවාර්යෙන් උවමනා වෙයි මොකද දැන් අපි අද තව විනාඩි 25කට වැඩිය තියෙනවා අපිට පුළුවන් කරගෙන යන්න පුතේ ඔව් ඉමාෂි දෙවෙනි ගානේ තිබ්බේ ඍණ 15 ධන 13 කියලා පුතේ මේ තියෙන්නේ ඍණ 15 ධන 13 right Timashi කමක් නැහැ මාෂි මේ කරලා තියෙන විදිහෙන් අපි බලමු උත්තර එන්න ඕනේ එතකොට ඔව් වටන එන්න ඕනේ පහ හරි ඍණ 5 හරි පුතේ ඔයා ඍණ 5ට එකක් එකතු කරනකොට එතන පොඩි අවුලක් කරගෙන තියෙනවා අවුල තමයි දැන් දකුණත පැත්තේ කෙළවරේ ඉඳලා බැලුවොත් ඉමාෂි බිඳුවට එකක් එකතු කරාම උත්තරේ එකයිනේ. දුවට අන්න එතන පොඩ්ඩක් ක්ලියර් නෑ මට තේරෙන විදිහට. ඒ කියන්නේ දුව ගොඩක් එහා පැත්තට ගෙනියන්නේ පුතේ අපි ඒ කියන්නේ අපිට දෙකට වඩා වැඩි අගයක් ආවොත් විතරයි. මේ බලන්නකෝ ඉමාෂි. දැන් මෙහෙම තිබුණොත් කොහොම තිබ්බොත් එකතු කරන්නේ එකට බිඳුවක් එකතු කරාම උත්තරේ එකයි. අපි එහා පැත්තට මොකුත් ගෙනියන්නේ නැහැ පුතේ. good night. ඔව් ඒක අවුලක් නැහැ. ඉමාෂි මේ මම කියන්නේ වගේ එකතු කිරීමේ අවුල ගැන. දුව මේ ඍණ 5 ධන 5 ලියන්නේ පුතේ මෙහෙමනේ. මේ තියෙන ධන 5. එතකොට ඕක ඍණ 5 කරාම ඔව් ඒක තමයි ආන රයිට්. හරි මාෂි ඒක තමයි අවුල. ඒ එකක් එකතු වෙන්න ඕනේ දෙකේ ගොඩක් එළියට යනවා නම් විතරයි. හරි. ඒක පරිස්සමට කරගන්න බලන්න. කරලා මට ආයෙ එවන්න බලන්න.
राइट हिमांशु के दिलशान के उत्तर देख हम पुनः බලමු राइट दिलशान ඔව් හතර එකතු කිරීම 6 කියන එක හරි පුතා ඔව් ඍණ 15 ධන 13ත් හරි පුතේ හරි හොඳයි හරි දිල්ෂාන් පාස් පේපර්ස් වලට යන්න හිමාෂි කො බලන්න අන්න හරි පුතේ දැන් හරි හිමාෂි හොඳයි පාස් පේපර්ස් ටික හදන්න ගමු ඉන්ද්‍රිය 2011 ගාන හරි ඔව් ඉන්ද්‍රිය තත්පරයක් ඉන්න පොතේ 2011 ගානේ අවුලක් තියෙනවා පොඩක් ආයෙ බලන්න 2011 එන්න ඕනේ 0.6යි 1යි බිඳුව මොකද ඕකට උත්තරේ එන්න ඕනේ පුතේ ධන දෙකනේ 5 ඍණ 3 කියන්නේ ධන දෙක. එතකොට ඔයාගේ උත්තරේ ධන දෙක නිරූපණය වෙන්න ඕනේ. ඔයාගේ ධන දෙක නෙමෙයි නිරූපණය වෙන්නේ ධන 3. දුවර ආනීතිය කැරි බිට් එක ගෙනල්ලා එකතු කරාද? එකතු කරොත් වර්ධිනවා 2's complement ඔය අහන්නේ 2012 ගානේ තවුලක් තියෙනවා
කාටම හරි හදාගන්න අපහසුයක් තියෙනවා නම් මට කියන්න. දැන් මට තේරෙන විදිහට හැමෝම වැඩේ කරගෙන යනවා හොඳට හොඳයි. ඔව් ඉනුරි 2012 අවුලක් තියනවා දුව හේතුව ඔයාලට එන්න ඕනේ පුතේ ධන 10 නේ උත්තරේ. ධන 10 කියන එක 2's complement වලින් කියන්නේ ධන 10 කියන එක දෙකේ පාදයට හැරෙවම එන්න ඕන උත්තරේ ඔයාලට එන්න ඕනේ. ඒතකොට එකේව පේලියක් ආවොත් දුව වරදිනවා. බලන්න මේ ටික හරිද කියලා බලන්න දුව. 15 කියන එක represent කරාම ඔයාලට එන්න ඕන උත්තරේ 0.4යි 1/4යි. ඒ තමයි ධන 15. ඍණ 5 represent කරාම ඔයාලට එන්න ඕනි උත්තරේ කොබලන්න කලින් දුව 1යි right okay ඔව් දුවට එන්න ඕනේ 1/5යි 0.1යි 1 බලන්න ඍණ 5 represent කරගෙන හරිද කියලා. සිංහල මීඩියම් ටික විතරයි හදන්නේ. පහළ තියෙන ඉංග්‍රීසි මීඩියම් කට්ටිය විතරයි.